හාමුදුරුවන්ගේ අභිධර්ම පාඩම්. තෙරුවන් සරණයි ආයුබෝවන්. අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ අභිධර්මයේ පිළිබඳව. නවයේ ශ්‍රේණී දරුවන්ට 26 වෙනි පාඩමේ අභිධර්ම එක පාඩමක් තියෙනවා. ඉතින් අපි මේ පළවෙනි අභිධර්ම පාඩම නවයේ ශ්‍රේණියේ සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. අපි 7 පන්තියේදීත් 8 පන්තියේදීත් ඉගෙන ගත්ත අභිධර්මයේ ගැන. පළවෙනියටම අපි ඉගෙන ගත්තේ අභිධර්මයේදී ප්‍රධාන ඉගැන්වීම් 4ක් උගන්වනවා කියලා. ඒ 4 තමයි චිත්ත, චෛතසික, රූප සහ නිබ්බාන කියන්නේ. ඒවට සතර පරමාර්ථ කියලා තමයි අපි ඉගෙන ගත්තේ. 7 8 පන්තිවලදී චිත්ත සහ චෛතසික කියන කොටස් දෙකම ඉගෙන ගන්නවා. ඒ කොටස් දෙකේ තියෙන සම්පූර්ණ අණු කොටස් චිත්ත කියලා ගත්තම සිතේ කොටස් තියෙනවා. ඒ කොටස් වර්ගීකරණය කරපු කොටස් ඉගෙන ගත්තා. 8 පන්තියේදීත් අපි ඒ කොටස් ඉගෙන ගත්තා. චෛතසික පිළිබඳව විශේෂයෙන්ම ඉගෙන ගත්තා. අපි 9 ශ්‍රේණියේදී ඉගෙන ගන්නවා රූප පිළිබඳව. 3 වෙනි පරමාර්ථ ධර්මය. ඒ වගේම අපි නිවන ගැනත් යම්කිසි අවබෝධයක් ඇති කරගන්නවා මේ පාඩමේ මේ පන්තියේදී. අවසාන පරමාර්ථ ධර්මයේ විදිහට එකම අසංකත ධර්මයේ විදිහට. නිවන ගැන කතා කරන්න කලින් අපි රූප ගැන කතා කරන්නට ඕන. දරුවන්ට විශේෂයෙන් මතක් කරනවා අපි මේ පාඩම් හොඳට ශ්‍රවණය කරලා හොඳට අධ්‍යයනය කරලා කියවලා අපිට අවශ්‍ය කරන විශේෂ කරුණු ලියාගෙන ඒ විදිහට මතක තබා ගන්නට ඕන. ගොඩක් වෙලාවට අපි කෙටි සටහන් වලට යොමු වෙන්නට උත්සාහ කරනවා. ඒක ඒ තරම්ම සාර්ථක වෙන්නේ නැහැ. තමන්ම හදාගත්තොත් ඒක ගොඩක් සාර්ථක වෙනවා. තමන්ම කෙටි සටහනක් හදාගත්තොත් ඒක ගොඩක් සාර්ථක වෙනවා. ඒ පාඩම හොඳින් කියවලා අවශ්‍යම විශේෂම දේවල් විතරයි අපි කෙටි සටහනේදී ලියාගන්නේ. අපිට අමතක වෙයි කියලා හිතෙන අපිට වැඩිපුර අවධානය යොමු කරලා එකවරම මතක හිටින්නේ නැති ඒ වගේ දේවල් තමයි අපි විශේෂයෙන්ම කෙටි සටහනකින් හදාගන්නේ. අභිධර්මයේ වගේ ගැඹුරු විෂයක් කෙටි සටහනකින් අපිට අවබෝධ කරගන්න අමාරුයි. දැනුම මතක තබා ගන්නට ඒක හේතුවක් වෙනවා. හැබැයි අභිධර්මයේ වගේ විෂයක් අවබෝධ කරගන්නට නම් කවුරු හරි වැඩිහිටි ඒ පිළිබඳව දැනුමක් තියෙන ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නට ඕන. සමහර තැන් තියෙනවා අපිට මේ පොතේ තියෙන තැන් කියවලා අවබෝධ කරගන්න බැරි තැන් පවා තියෙනවා. ඒ වගේ තැන් අවබෝධ කරගන්නට නම් ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීමක් තියෙන්නට ඕන. එහෙමනම් මේ පාඩම් පෙළ මේ විදිහට අධ්‍යයනය කරන්න පුළුවන් ඔබට රූපවාහිනියට සම්බන්ධ කරලා ඒ විදිහට නරඹන්නට පුළුවන් අධ්‍යයනය කරන්නට පුළුවන් එක වතාවක් නෙවෙයි. ඔබට නොතේරෙන නිසා නොතේරෙන තැන් කීප වතාවක් වුණත් අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙමනම් රූප කියන පාඩම පෙරලා ගන්න. අවශ්‍ය විශේෂ දේවල් ලියා ගන්න කොලයක්, අභිධර්මයේ සටහන් ලියා ගන්න පොත ළඟට අරගන්න. පෑනක් හෝ පැන්සලක් අරගන්න. අපි පටන් ගනිමු පාඩම සාකච්ඡා කරන්නට. ටිකක් දිග පාඩමක්. එනිසා ටිකක් වෙලා ගත වෙනවා. අපි බලමු ඉක්මනින්ම මේ කරුණු අවබෝධ කරගන්න උත්සාහ කරලා. මම බුද්ධ රූපයක් ඇන්දා. ලස්සනයිද බලන්න රූපා? ඔව් පවිත්‍රා, මේක හරිම ලස්සනයි. ඔයාගේ පොත අස්සේ තියෙන මේ ඡායාරූපය කාගේද යමුනා?
යනුවෙන් රූපා ඇසුවා. ඉතින් රූපා යමුනා පවිත්‍රා අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා. මම බුද්ධ රූපයක් ඇන්දා. ලස්සනයිද බලන්න රූපා කියලා පවිත්‍රා කියනවා. පවිත්‍රා තමයි ලස්සන බුද්ධ රූපය අඳින්නේ. මේක හරිම ලස්සනයි. රූපා කියනවා හරිම ලස්සනයි. එතන ඉන්නවා යමුනා. යමුනා අහනවා ඔයාගේ පොත අස්සේ තියෙන මේ ඡායාරූපය කාගේද? මේ ඔයාගේ පොත අස්සෙත් මම දැක්ක ඡායාරූපයක් තියෙනවා. ඒක කාගේද? කියලා ඇහුවා. මෙහෙම කතා කර කර ඉන්න අතරේ තමයි ගෞරවනීය හාමුදුරුවෝ පන්තියට වැඩම කරන්නේ. අභිධර්මයේ උගන්වන හාමුදුරුවෝ දහම් පාසලේ උගන්වන හාමුදුරුවෝ වඩින්නේ. මේ අතර එදිනට නියමිත අභිධර්ම පාඩම ඉගැන්වීමට පන්තියට පැමිණෙන ස්වාමින් වහන්සේට මේ තිදෙනා රූප ගැන කතා කරන බව වැටහුණි. රූප ගැන කතා කරනවා වැටහුණා. රූපල දැන් කතා කරමින් හිටියේ රූප ගැන නේද? එහෙමයි. රූපා, පවිත්‍රා, යමුනා කියන නම් තුනේ මුල් අකුරු තුනෙන් කියවෙන්නේ රූප කියලා. මුල් අකුරු තුනෙන් කියවෙන්නේ රූප කියලා. රූපා, පවිත්‍රා, යමුනා. රූපා, පවිත්‍රා, යමුනා, රූපය කියලා තමයි කියවෙන්නේ. බුද්ධ රූපය, ඡායාරූපය වගේම තවත් රූප තියෙනවා. ගොඩක් රූප තියෙනවා. බුද්ධ රූප තියෙනවා. දැන් අපි පැන්සලක් ගත්තොත්, පොතක් ගත්තොත්, පන්ති කාමරය ගත්තොත්, බිත්තියක් ගත්තොත්, ගහක් ගත්තොත් මේ ඔක්කොම රූප. අද අපේ පාඩමේ නමත් රූප. අපේ පාඩමේ නම තමයි රූප කියලා කියන්නේ. අපි දැන් ඒ රූප ගැන ඉගෙන ගනිමු. හාමුදුරුවෝ පාඩම ආරම්භ කරනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ ඉන්න වෙලාවක රූපය කියන්නේ ඇයි කියන ප්‍රශ්නය අහලා ඒකට පිළිතුරක් දුන්නා. බිඳෙන නිසා, වෙනස් වෙන නිසා රූප කියනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. මේ ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවක රූපය කියන්නේ ඇයි? රූපයට රූපය කියන්නේ ඇයි? මොකක් නිසාද රූපයට රූපය කියන්නේ කියලා ප්‍රශ්නයක් නගලා ඒකට පිළිතුරු ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නගනවා රූපයට රූපය කියන්නේ ඇයි කියලා. ඒකට පිළිතුරක් දුන්නා. බිඳෙන නිසා, වෙනස් වෙන නිසා රූප කියනවා. බිඳෙන නිසා, වෙනස් වෙන නිසා රූප කියලා කියනවා. එක සඳහන් වෙන්නේ රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. භික්ෂුනි, රූපයට රූප කියලා කියන්නේ බිඳෙන නිසා, වෙනස් වෙන නිසා. එහෙනම් රූපවලට ඇයි දරුවනේ රූප කියන්නේ? බිඳෙන, වෙනස් වෙන කියන අර්ථයෙන්. රූප කියලා අපි හිතාගෙන හිටියට එක එක විදිහේ රූප ගැන රූප කියන වචනේ අර්ථයේම අදහසම තමයි බිඳෙන දේවල්, වෙනස් වන දේවල් කියන අර්ථයේ තේරුම. රුප්පතීති කෝ භික්ඛවේ තස්මා රූපන්ති වුච්චති. කොහොමද රූප බිඳෙන්නේ? සීතලෙන් බිඳෙනවා. සීතල ඇති වුණාම බිඳෙනවා. උණුසුමින් බිඳෙනවා. කුසගින්නෙන් බිඳෙනවා. පිපාසයෙන් බිඳෙනවා. මැසි මඳුරුවන් දෂ්ට කරාට පස්සේ බිඳෙනවා. වාතයෙන් අවුවෙන් බිඳෙනවා. සර්පයන් ස්පර්ශ වීමෙන් බිඳෙනවා. මේ කියන හැම විදිහකින්ම එක එක රූප බිඳෙනවා. එක එක රූප බිඳෙන විදිහ වෙනස්. කොහොම නමුත් හැම රූපයකම ස්වභාවය තමයි බිඳෙන එක, වෙනස් වන එක, පළුදු වෙන එක, කැඩෙන එක. සීතලෙන් බිඳෙනවා, උණුසුමින් බිඳෙනවා, කුසගින්නෙන් බිඳෙනවා, පිපාසයෙන් බිඳෙනවා, මැසි මඳුරුවන් දෂ්ට කළාම බිඳෙනවා, වාතයෙන් අවුවෙන් බිඳෙනවා, සර්පයෝ ස්පර්ශ වුණාට පස්සේ බිඳෙනවා.
මෙසේ බිඳෙන නිසා රූප වලට රූප කියලා කියනවා. මෙසේ බිඳෙන නිසා රූප කියනවා. උදාහරණයක් ගැන බලමු. අපි බලමු උදාහරණයක් අරගෙන බලමු කොහොමද මේ රූප බිඳෙන්නේ කියලා. සීතලට පෙඟී ඇති පාන් කැබැල්ලක් අවුවට දැමූ විට සීතලට පෙඟිලා තියෙනවා පාන් කෑල්ලක්. පාන් පෙත්තක් පෙඟිලා තියෙනවා. කල්පනා කරගන්න. සීතලෙන් පෙඟිලා තියෙන පාන් පෙත්තක් පාන් කැබැල්ලක් අවුවට දානවා. අවුවේ තියෙනවා. අරගෙන ගිහිල්ලා පත්‍ර කෑල්ලක් හරි තියලා අවුවේ තියලා බලනවා. මේ පෙඟීමත් කරවීමත් දෙකම බිඳීමක් වෙනස් වීමක්. අවුවේ තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඒක වේලිලා කරවෙලා තියෙනවා අපිට දකින්න පුළුවන්. සීතලට පෙඟිලා තියෙන පාන් කෑල්ලක් අරගෙන අපි ඒක අවුවේ තියෙනවා. අවුවේ තිබ්බම ඒක නැවත වතාවක් වේලිලා කරවෙලා තියෙනවා අපිට දකින්න පුළුවන්. සැවත් නුවරදී තවත් වරක රූපය කුමක්ද යන. හරි. පළවෙනි එක තමයි රූප කියලා කියන්නේ බිඳෙන නිසා. රූප බිඳෙන ක්‍රම කිහිපයක්ම කිව්වා. සීතලෙන් උණුසුමින් කුසගින්නෙන් පිපාසයෙන් මැසිමඳුරුවන් දෂ්ට කලාම වාතයෙන් අවුවෙන් සර්පයන් ස්පර්ශ වීම තවත් තියෙනවා රූප බිඳෙන ආකාරයන්. ඒ හැම විදිහකින්ම රූප බිඳීමට පත් වෙනවා. සැවත් නුවරදී තවත් වරක බුදුරජාණන් වහන්සේ රූපය කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ රූපය හඳුන්වා ඇත්තේ සතර මහා භූත හා ඒ මහා භූත ඇසුරු කොට පවතින උපාදාය රූප යනුවෙනි. තවත් වතාවක බුදුරජාණන් වහන්සේ රූප කියන්නේ මොනවද කියලා දේශනා කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ කොහොමද මේ රූප ගැන දේශනා කරන්නේ? සතර මහා භූත හා ඒ මහා භූත ඇසුරු කොට පවතින උපාදාය රූප. සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. සතර මහා භූත කියලා රූප හතරක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. මෙන්න මේ හතර හේතු කරගෙන ඇසුරු කරගෙන ඇතිවෙන්නා වූ පවතිනා වූ රූප විශේෂයකුත් තියෙනවා. උපාදාය රූප කියලා 24ක්. ඒවා තමයි රූප කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර මහා භූත හා ඒ මහා භූත ඇසුරු කොට පවතින උපාදාය රූප තමයි රූප කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද දේශනා කරන්නේ? කතමංච භික්ඛවේ රූපං චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං බුච්චති භික්ඛවේ රූපං යනුවෙන් දේශනා කළා. නැවත වතාවක් බලමු. ඔබට ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. මේක පාඩමේ නැති කොටසක් පාඩමට අදාළ නිසා අපි මේ විදිහට සාකච්ඡා කරන්නේ. කතමංච භික්ඛවේ රූපං චත්තාරෝ මහා භූතානං චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං බුච්චති භික්ඛවේ රූපං. අපි උඩින් කතා කරපු සතර මහා භූත හා ඒ මහා භූත ඇසුරු කොට පවතින උපාදාය රූප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කතමංච භික්ඛවේ රූපං. කුමක්ද භික්ෂූනි මේ රූපය? මොනවද භික්ෂූනි මේ රූප? චත්තාරෝ මහා භූතා. කෙතෙක්ද මහණෙනි රූප? චත්තාරෝ මහා භූතා චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං චතුන්නංච මහා භූතානං සතර මහා භූත ඇසුරු කරගෙන ඇතිවෙන්නා උපාදාය රූපං. උපාදාය රූපත් ඉදං බුච්චති භික්ඛවේ රූපං. මේවාට මහණෙනි රූප කියලා කියනවා. රූප කියන්නේ එහෙනම් සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ ඊට පස්සේ උපාදාය රූප 24. මහණෙනි රූපේ නම් කවරේදයත් සතර මහා භූතයෝය. සතර මහා භූතයන් නිසා හටගන්නා වූ රූපයෝ යන මේ සියල්ල රූප නම් වන්නේය යනු එහි තේරුමයි. මහා භූත රූප බුදුරජාණන් වහන්සේ දක්වන විදිහට මහා භූත රූප.
පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. මේවට මහා භූත රූප යන නම යෙදී ඇත්තේ මහ පොළොව, පර්වත, ගංගා ආදී වශයෙන් විශාලව පහළවන නිසාය. මේවා මහා භූත රූප විදිහට හඳුන්වන්නේ මහ පොළොව, පර්වත, ගංගා මේවා විශාලවට පහළ වෙන්නේ. පඨවි මහා විශාල පඨවි. ආපෝ ගංගා, ඇලදොල ආදිය. තේජෝ උණුසුම සීතල. වායෝ වායෝ කියලා කියන්නේ වායු ගෝලය. වායුවට තමයි වායෝ කියලා කියන්නේ. අපි බලමු පළවෙනි එක පඨවි ධාතුව. පඨවි ධාතුව යම්කිසි වස්තුවක් අතගා බලන විට දැනෙන තද ගතිය. ඔබේ අතක් අල්ලලා බලන්න ඔබට දැනෙනවා තද ගතියක්. ඔබේ මේසය අල්ලලා බලන්න ඔබට දැනෙනවා තද ගතියක්. ඔබේ පැන්සල පොත අල්ලලා බලන්නේ හැම එකකම ඒ තියෙන තද ගතිය වෙනසක් තියෙනවා. පැන්සල අල්ලනකොට දැනෙන තද ගතිය වෙනස්. පොතේ පිටුවක් අරගෙන අල්ලලා බලනකොට දැනෙන තද ගතිය වෙනස්. මේසය අල්ලනකොට දැනෙන තද ගතිය වෙනස්. තමන්ගේ අතේ ඇඟිල්ලක් අල්ලලා බලනකොට දැනෙන තද ගතිය වෙනස්. හැබැයි අඩු වැඩි වශයෙන් තද ගතිය තියෙනවා. ලී කැබැල්ලක ඇති තද ගතිය කුඩා දරුවෙකුගේ සිරුරෙහි ඇති මොලොක් ගතියත් පඨවි ධාතුවය. ලී කෑල්ලක් ගත්තම ඒකේ තියෙන තද ගතියක් තියෙනවා. ලී කෑල්ලක් අරගෙන බලන්න. එහෙම නැත්නම් මේසය අල්ලලා බලන්න. එතකොට ඔබට දැනෙනවා පොත් මේසය අල්ලලා බලනකොට තද ගතිය. දරුවෙක්ගේ ඇඟ ගත්තම සියුම්. මේ දෙකේම තද ගතිය තමයි තියෙන. අඩු වැඩි වෙලා තියෙනවා. මේ දෙකෙහි වෙනස වන්නේ තද ගතිය අඩු වැඩි බව පමණි. ඉතින් ඔබට පේන්න තියෙනවා මේ තියෙන දර කොට, ලී කොට, මේ පැත්තේ දරුවෝ ඉන්නවා. මේ දරුවන්ගේ සහ මේ ලී කොටවල තද ගතිය වෙනසක් තියෙනවා. ඊට වඩා තද ගතියක් තියෙන දෙයක් අපි ඊට පස්සේ බලන්නේ. ඒ තමයි ගල් පර්වත කිහිපයක් තියෙනවා. ජල ධාරාවක් ගලාගෙන යනවා. ඊට අමතරව ගල් පර්වත කිහිපයක්ම තියෙනවා. අපි මුලින් කියපු මේ ලී කොටවලටත් මේ දරුවන්ගේ ඉන්ද්‍රියන්ටත් අත්පයවලටත් වඩා තද ගතියෙන් යුක්ත තවත් වස්තුවක් තමයි, තවත් රූපයක් තමයි, රූප සමුදායක් තමයි මේ පාසාන. එහෙම නැත්නම් ගල්. ඊළඟට ආපෝ ධාතුව. පඨවි ධාතුව සතර මහා භූතයන්ගෙන් පළවෙනි එක. ඊළඟ එක ආපෝ ධාතුව. ඇලෙන, බැඳෙන, වැగిරෙන ගතිය ආපෝ ධාතුවයි. ඇලෙන ගතිය, බැඳෙන ගතිය, වැగిරෙන ගතිය. ඇලෙනවා, බැඳෙනවා, වැగిරෙනවා. ගම් ගත්තොත් ගම් එකක් ඇලෙනවා. තෙල් ගත්තොත් බැඳෙනවා. ගම් ගත්තොත් ඇලෙනවා. තෙල් ගත්තොත් බැඳෙනවා අපේ අත්වල. ඒ වගේම පොත් කොලයකට තෙල් වැටුනොත් බැඳෙනවා. වැగిරෙන ගතිය. තෙල්, ඒ වගේම ගම්, වතුර ඔක්කොම වැగిරෙන ගතියෙන් යුක්තයි. ලේ ගතිය ආපෝ ධාතුවයි. ඇලෙන, බැඳෙන, වැగిරෙන ගතියට කියනවා ආපෝ ධාතුව කියලා. ඇලෙන, බැඳෙන, වැగిරෙන ගතියට කියන්නේ ආපෝ ධාතුව කියලා. පිටි ටිකකට වතුර ස්වල්පයක් දමා නාගත් විට පිටි සියල්ල එකට බැඳී පවතී. පාන් පිටි ටිකකට වතුර ටිකක් දාලා ඇනුවම පිටි ඔක්කොම එකට එකතු වෙලා තියෙනවා. අනන්න කලින් බලන්න ඒවා ඔක්කොම වෙන වෙනම තමයි තිබිලා තියෙන්නේ. ඇනුවට පස්සේ ඔක්කොම එකට එකතු වෙනවා. විසිරෙන්න නොදී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවයයි. ආපෝ ධාතුවේ ස්වභාවය මොකක්ද? විසිරෙන්නට නොදී
අල්ලාගෙන සිටීම. වතුර තෙල් ආදීහි ආපෝ ධාතුව බහුලයි. වතුරේ සහ තෙල්වල ආපෝ ධාතුව බහුලව තියෙනවා. එම නිසා ඒවා වැగిරෙයි. බත් වරකා ආදීහි ආපෝ ධාතුව අඩුයි. බත්වල කැඳ හැදුවොත් ආපෝ ධාතුව වැඩි. බත් ඉවුවොත් එතන ආපෝ ධාතුව වැగిරෙන ගතිය අඩුයි. වරකා ගත්තොත් වරකා මඬුළු වල වැగిරෙන ගතිය අඩුයි. පැණි වරකා වුණොත් පැණි වරකාවල පැණි තියෙනවා, ඒවා වැగిරෙන ගතියෙන් වැඩි. ඔබට පේනවා තෙල් සහ දිය ඇල්ලක් ජලය ගලාගෙන එනවා. ගලාගෙන යන්නේ, ගලාගෙන යෑමේ ස්වභාවය තියෙන්නේ මේ ආපෝ ධාතුව නිසා. මේ තෙල් කුප්පියෙන් දානකොට ඒවා ගලාගෙන එන්නේ වැగిරෙන ගතිය නිසා. ඊළඟට අපි ඉගෙන ගන්නවා තේජෝ ධාතුව. තේජෝ ධාතුව උණුසුම් බව තේජෝ ධාතුවයි. උණුසුම් බව උණුසුම අඩුවීමෙන් ඇතිවන සිසිලසත් තේජෝ ධාතුවටම අයත්ය. උණුසුම අඩුවුනාම දැනෙන සීතලත් උණුසුම වැඩිවීමත් කියන මේ දෙකම අයිති වෙන්නේ තේජෝ ධාතුවට. උණුසුම ගොඩාක් අඩුවීම තමයි සීතලයි කියලා කියන්නේ. එහෙනම් උණුසුම සහ සීතල කියන දෙකම අයිති වෙනවා තේජෝ ධාතුවට. අප ගන්න ආහාර පැසවන්නේ මේ තේජෝ ධාතුව නිසායි. අපි ගන්න ආහාර පැසවන්නේ මේ තේජෝ ධාතුව නිසා. ගින්නෙහි තේජෝ ධාතුව අධිකව පවතී. ගින්නේ තමයි තේජෝ ධාතුව වැඩිපුරම පවතින්නේ. අපේ ශරීරයේ දි รา පත් වීම සඳහා හේතු වෙනවා අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය. එහෙම නැත්නම් විශේෂයෙන්ම අපි වයසට යෑම සඳහා ජරා ජීර්ණ වීම සඳහා හේතු වෙන්නේ තේජෝ ධාතුව. තේජෝ ධාතුව. හොඳට බලන්න කොම්පෝස්ට් එහෙම නැත්නම් කුණු වලකට අපි පොහොර වෙන්නට දාලා තියෙනකොට ඒ කුණු වලේ කොච්චරනම් උණුසුමක් තියෙනවද කියලා ඔබට බලා ගන්නට පුළුවන්කම තියෙනවා. එතන ගින්දර නැති වුණත් උණුසුම නිසා තමයි කුණු ගොඩේ තියෙන කුණු කොළ රොඩු හැම එකක්ම ඉක්මනින් දිරන්නේ. ඒ වගේ තමයි අපේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසා, ලෝකයේ තියෙන උෂ්ණත්වය නිසා තමයි ලෝකයේ තියෙන රූපවල, ලෝකයේ තියෙන දේවල් ඊටමත් ඉක්මනින් විනාශ වෙන්නේ. ගින්නෙහි තේජෝ ධාතුව අධිකව පවතින. ඔබට පේනවා ගින්නක් නිවීම සඳහා පැමිණලා සිටිනවා දෙදෙනෙක්. ගිනි නිවීම සඳහා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා සීතල අඩු වෙච්ච අවස්ථාවක අයිස් මිදිච්ච අවස්ථාවක්. මේ සීතල අඩු වෙච්ච වෙලාවක්, මේ රස්නේ වැඩි වෙච්ච වෙලාවක්. ගින්න වැඩි වෙලා තියෙනවා. වායෝ ධාතුව. ඊළඟට වායෝ ධාතුව. සමහර කාලවල අපි දකිනවා වායෝ ධාතුව වායු ගෝලයේ වාතය කොච්චරනම් විනාශයක් කරනවද කියලා. මේ වායෝ ධාතුව කිව්වම අපිට මේ හමන හුළඟ පමණක් නෙවෙයි අපේ ශරීරය ඇතුළෙත් වාතය තියෙනවා. ඒ නිසා තමයි ලේ ගමනාගමනය සිද්ධ වෙන්නේ වාතයත් එක්ක. වැగిරෙන ගතියෙන් පමණක් නෙවෙයි, වැగిරෙන ගතිය තුළ වායුමය ස්වභාවයක් තියෙනවා. ඒ වගේම අපේ ශරීරයේ අපි මේ ඉන්න අවකාශය තුළ වායුව තමයි පවතින්නේ. පිම්බෙන පාවෙන සැලෙන තල්ලු කරන ස්වභාවය. පිම්බෙන පාවෙන සැලෙන තල්ලු කරන ස්වභාවයට කියනවා වායෝ ධාතුව කියලා. පිම්බෙනවා. වායෝ ධාතුවේ ස්වභාවයන් මොනවද? පිම්බෙනවා. පුංචි පාන් රාත්තලක් හදන්න පුංචිම පිටිගුලියක් තමයි තියන්නේ. බනිස් ගෙඩියක් හදන්න ඊටත් වඩා පොඩි එකක් තියන්නේ. ඒ වුණාට පිම්බිලා ඒක ලොකු වෙනවා. ඒ ලොකු වුණාට පස්සේ තමයි පිම්බිලා ඉවර වුණාම තමයි දාන්නේ බේකරියට. එහෙම නැත්නම් oven එකට දාලා පාන් බනිස් පුච්චලා ගන්නෙ. පුංචි ග්‍රෑම් 450ක් වගේ පාන් රාත්තලකට පිටි තියන්නේ එච්චරයි. ඒක ලොකු පාන් රාත්තලක් බවට පත් වෙනවා. ඒ වගේම පාවෙන ගතිය. පාවෙනවා. හුළඟට පාවෙනවා. සරුංගල් යවනකොට ඒ හුළඟ නිසා තමයි, වායෝ ධාතුව නිසා තමයි පාවෙන්නේ. සැලෙන ගතිය හෙල්ලෙනවා. හුළඟ එනකොට ගස් වැල් හෙල්ලෙනවා. තල්ලු කරන ස්වභාවය.
තල්ලු කරලා දානවා. දොරක් බාගට ඇරලා තිබුණොත් හුළඟ එනකොට ඒ දොර තල්ලු වෙනවා. ඒ වගේම දොරක් ඇරලා තිබුණොත් සමහර වෙලාවට ඇතුලෙන් හුළං එළියට ගමන් කරනකොට දොර තල්ලු වෙලා ගිහිල්ලා වැහෙනවා. එහෙනම් මේ වායෝ ධාතුවේ ස්වභාවය. සුළඟෙහි වායෝ ධාතුව බහුලව ඇත. හුළඟේ තමයි වායෝ ධාතුව බහුලව තියෙන්නේ. ඕනෑම දෙයක මේ සතර මහා භූත ඇතුළත් ඇතත් එයින් එකක් බහුලව පවතී. හැම එකකම මේ කියන භූත රූප හතර තියෙනවා. ඒ වුණාට එක එකකට ඒවා වෙනස් වෙනවා. එක එකකට ඒවා වෙනස් වෙනවා. ඉතින් ඔබට පේනවා මේ තියෙන්නේ චීනයේ උණුසුම් බෝල විශේෂයක්. බැලුම් බෝල විශේෂයක්. උණුසුම තමයි මේ බෝල වලින් උණුසුම විහිදුවනවා. සීතල දිනවලදී උණුසුම ලබා දීමට මේවා පාවිච්චි කරනවා. ගිනි මැල ගහලා ඒ විදිහට උණුසුම ලබා දෙන්නට බෑ. මේක මේ විදිහට හදලා මේකට විදුලිය ලබා දුන්නම මේ තුලින් අවට පරිසරය උණුසුම් කරනවා. මේ තියෙන්නේ වායු බෝල. ඊට පස්සේ මේ සුළඟ සැඩ විදිහට හමාගෙන ආපු අවස්ථාවක් ඔබට පේනවා. ගස් එහාට මෙහාට නැවිලා තියෙන ආකාරය මේක තමයි වායෝ ධාතුවේ ස්වභාවය. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපවල ප්‍රධාන ලක්ෂණ හතර. ඊට අමතරව තවත් රූප විශේෂයක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර හේතු කරගෙන හටගන්නා වූ රූප විශේෂයක්. ඒවට කියනවා උපාදාය රූප කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර මහා භූත රූප සහ ඒවා ඇසුරු කරගෙන පවතිනා වූ රූපවලට තමයි උපාදාය රූප කියන්නේ කියලා. මහා භූත රූප ඇසුරු කොට පවතින රූප උපාදාය රූප යනුවෙන් හඳුන්වන බව මුලදී සඳහන් කර ඇත. මුලදී අපි ඉගෙන ගත්තා සතර මහා භූත රූප ඇසුරු කරගෙන ඇතිවෙන්නා වූ රූපවලට කියන නම උපාදාය රූප කියලා. මේ රූප ගණන 24කි. සතර මහා භූත රූප 4 ඊට පස්සේ උපාදාය රූප 24යි. ඒවා කොටස් 9කට බෙදේ. කොටස් 9කට බෙදෙනවා. උපාදාය රූප 24යි. ඒවා කොටස් 9කට බෙදෙනවා. මතක තියාගන්න හොඳින්. සතර මහා භූත රූප ධර්ම 4 රූපවල ප්‍රධානම ඉගැන්වීම පඨවි ආපෝ තේජෝ වායෝ. ඊළඟට උපාදාය රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප ඇසුරු කරගෙන හටගන්නා වූ රූප විශේෂයක්. මේවා ගණනින් 24යි. මේ 24 කොටස් 9කට බෙදෙනවා. පළවෙනි කොටස රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ යනු මේවා ලබා ගැනීමට උපකාරී වන එකිනෙකට වෙනස් ස්වභාවයෙන් පිහිටා ඇති උපමට්ටම් බවෙන් යුක්ත වූ රූප පහකි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියලා කියන්නේ පසාද රූප පහ. පසාද රූප පහ කියලා කියන්නේ මේවා ලබා ගැනීමට උපකාරී වන එකිනෙකට වෙනස් ස්වභාවයෙන් පිහිටා ඇති උපමට්ටම් බවෙන් යුක්ත වූ රූප පහකි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන පහ ලබා ගන්නට උපකාරී වන එකිනෙකට වෙනස් වන ස්වභාවයෙන් පිහිටා ඇති උපමට්ටම් බවෙන් යුක්ත රූප පහක් තියෙනවා. ඒවට තමයි පසාද රූප කියලා කියන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවා ලබා ගන්නට හේතු වෙන එකකට එකක් වෙනස්. රූපේ ලබා ගන්නට තියෙන රූපය වෙනස්. අපි බලමු යටින් අපිට පැහැදිලි වෙයි. මෙන්න මේ කියන පහ ලබා ගැනීම සඳහා හේතු වෙන්නා වූ උපකාරී වෙන්නා වූ වෙනස් ස්වභාවයෙන් යුක්ත වූ රූප පහකට තමයි කියන්නේ පසාද රූප කියලා. පසාද රූප තමයි අපි දැන් ඉගෙන ගන්නේ. පසාද රූප පහයි. චක්කුප්පසාද රූපය. චක්කුප්පසාද රූපේ පළවෙනි එක චක්කුප්පසාද රූපේ. රූප දැකීමට හැකි අයුරින් ඇසෙහි පිහිට ඇති ඊතා කුඩා උපමට්ටම් ගතිය චක්කුප්පසාද රූපයයි. ඇහි තියෙනවා අපිට රූප පෙනෙන්න ශක්තියක්. ඇහැ ලොකුවට මස් ගොඩක් තිබුණට ඇහි පසාද චක්කුප්පසාද කියලා පුංචි කොටසක් තියෙනවා. ඒ කොටසට තමයි අපි බලන දේවල් පේන්නේ. අපි බලන දේවල් අපේ ඇහැට පේන්නේ එතකොට.
එහෙනම් චක්කුප්පසාද කියලා කියන්නේ රූප දැකීමට හැකිවන අයුරින් ඇසේ පිහිටා ඇති කුඩා උපමට්ටම් ගතිය. පළවෙනි සතර මහා භූත ඇසුරු කරගෙන පවතිනා වූ පසාද රූප පහෙන් පළවෙනි එක රූප දැකීමට හැකිවෙන විදිහේ ඇසේ හැකිවෙන විදිහට ඇහි තියෙන කුඩා උපමට්ටම් ගතියට කියනවා චක්කුප්පසාදේ කියලා. ඒ චක්කුප්පසාදයෙන් තමයි අපිට රූප පේන්නේ. එහෙම නැත්නම් ඇහි තියෙන මස් ගොඩ ඔක්කොටම නෙවෙයි පේන්නේ චක්කුප්පසාද කියන කොටසට. සෝතප්පසාද රූපය ශබ්දය ඇසීමට හැකි අයුරින් කන් සිදුර තුල පිහිටා ඇති උපමට්ටම් ගතියට කියනවා සෝතප්පසාද කියලා. කනේ සම්පූර්ණ කනට නෙවෙයි ශබ්දය ඇහෙන්නේ. කනේ තියෙනවා සෝතප්පසාදේ කියලා එකක්. කනේ තියෙනවා ශබ්ද ඇහිම සඳහා ශක්තියක්, ඉන්ද්‍රියක්. ඒකට කියනවා සෝතප්පසාදේ කියලා. ගහනප්පසාදේ ගඳ සුවඳ දැනගැනීමට උපකාර වන අයුරින් නාස් කුහරය තුල පිහිටා ඇති උපමට්ටම් ගතිය ගානප්පසාදයයි. අපි නහය වහගෙන බැලුවොත් අපිට නහයෙන් ඇතුළට සුවඳක් දැනෙන්නේ නැහැ, ගඳක් දැනෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? අපේ ගානප්පසාදයේ පිහිටලා තියෙන නාස් කුහරය ඇතුලේ නිසා. නාස් කුහරය ඇතුලේ නිසා. එහෙම නැත්නම් පිට සම්පූර්ණ නහයට නෙවෙයි සුවඳ දැනෙන්නේ, ගඳ දැනෙන්නේ. ගානප්පසාදේ කියලා පුංචි කොටසක් තියෙනවා. ඒ කොටසට උපමට්ටම් ගතියක් තියෙනවා. ඒකට කියනවා ගානප්පසාදේ කියලා. ජීවහාප්පසාද රූපය කන බොන ආහාර පාන ආදීෙහි රසය දැන ගැනීමට හැකිවන අයුරින් දිවෙහි පිහිටා ඇති උපමට්ටම් ගතිය ජීවහාප්පසාද රූපයයි. අපි දිව යටින් මොකක් හරි ආහාරයක් තියා ගන්නවා. ඔබට රස දැනෙනවද? රස දැනෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ජීවහාප්පසාදේ පිහිටලා තියෙන්නේ දිවේ උඩ කොටසේ. ඒ නිසා තමයි අපිට ඒක දියවෙන එකක් නම් හකුරු කෑල්ලක්, පැණි ටොපියක් කියලා හිතුවොත් ඒක දිය වෙලා පැණි රස උඩට එනකොට තමයි අපිට ඒකේ පැණි රස දැනෙන්න ගන්න. එහෙම නැත්නම් ඒකේ පැණි රස හෝ තිත්ත රස හෝ අපිට දැනෙන්නේ නැහැ. එහෙනම් ඒකෙන් අපිට කියන්නේ මොකක්ද? චක්කුප්පසාදේ කියලා රූපයක් තියෙනවා. උපමට්ටම් ගතියක් තියෙනවා දිවේ. ඒකට තමයි රසය දැනෙන්නේ. කායප්පසාද රූපය ස්පර්ශය දැන ගැනීමට හැකි අයුරින් සිරුරෙහි පැතිරී පවතින උපමට්ටම් ගතිය කායප්පසාද රූපයයි. කෙස් ලොම් නිය වියලි සම ආදී ඒ නැත. කෙස්වල කායප්පසාදේ නැහැ. වේලිච්චහමේ කායප්පසාදේ නැහැ. ඒ කියන්නේ මොකක් හරි ඉන්ද්‍රියක් දුර්වල වෙලා සෛල මැරුණට පස්සේ අපිට ඒ කොටසට දැනෙන්නේ නැහැ. අංශභාගී වගේ රෝගයක් හැදුනම අපි දන්නවා ඒ අත අල්ලලා බලනකොට දැනෙන්නේ නැහැ. ඒ අත උස්සලා ගන්නට බෑ. අල්ලලා බලනකොට දැනෙන්නේ නැහැ. එහෙනම් නියපොතු වලට දැනෙන්නේත් නැහැ. උඩින් නියපොත්ත අල්ලලා බලන්න ඔබට ඒක දැනෙන්නේ නැහැ. ලෝම කූප වලටත් කායප්පසාදේ දැනෙන්නේ නැහැ. හැබැයි ඔබේ හැම අල්ලලා බලන්න එතකොට ඔබට හොඳට දැනෙනවා කයේ ස්පර්ශයක් සිද්ධ වෙනවා කියලා. මේකට කියනවා කායප්පසාදේ කියලා. මේක ශරීරයේ පුරාම පවතිනවා. ශරීරයේ පුරාම කෙස් ලොම් නියදත් කියන දේවල් ඇරෙන්න අනිත් කොටසේ හැම පවතින කොටස පුරාම දුර්වල වෙලා නැත්නම් ඒ කොටසේ කායප්පසාදේ පවතිනවා. ගෝචර රූප පසාද රූප පහ චක්කුප්පසාද සෝතප්පසාද ගානප්පසාද ජීවහප්පසාද කායප්පසාද. හොඳට මතක තියාගන්න. ආයෙත් මේ පාඩම් බලන්න. එතකොට ඔබට තවත් හොඳට තේරෙයි. ගෝචර රූප 4යි. පසාද රූප 5යි. ගෝචර රූප 4යි. ගණනින් 4කි. මේවාට විෂය රූප යන නමද යෙදේ. විෂය රූප කියලාත් කියනවා. ගෝචර රූප වලට විෂය රූප කියලාත් කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස යන 4ය. රූප, ශබ්ද, ගන්ධ, රස. ගෝචර රූප කියලා කියනවා. මේවට විෂය රූප කියලාත් කියනවා. රූප, ශබ්ද, ගන්ධ, රස. රූප, ශබ්ද, ගන්ධ, රස. චක්කුප්පසාද රූපයට වර්ණ ගොදුරු වෙයි. සෝතප්පසාද රූපයට ශබ්ද ගොදුරු වෙයි. ගානප්පසාද රූපයට ගන්ධය, ගඳ සුවඳ ගොදුරු වෙනවා. ජීවහාප්පසාදයට රූපයට රසය ගොදුරු වෙනවා. ජීවහාප්පසාද රූපයට රස ගොදුරු වෙනවා. කායප්පසාද රූපයට පොට්ටබ්බය ගොදුරු වෙනවා. එහෙත් පොට්ටබ්බේ වෙනම රූපයක් ලෙස නොසැලකෙයි. කායප්පසාද රූපය
කායප්පසාද රූපයට පොට්ටබ්බය ගොදුරු වෙනවා. ඒ වුණාට පොට්ටබ්බේ වෙනම රූපයක් විදිහට දක්වන්නේ නැහැ. එහෙනම් විෂය රූප ගෝචර රූප බාහිර දේවල් ගොදුරු වෙන දේවල් වලට තමයි මේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස කියලා. ගෝචර රූප විෂය රූප ඇහැට විෂය වෙන දේවල් ගොදුරු වෙන දේවල්, කනට ගොදුරු වෙන දේවල් විෂය වෙන දේවල්, නාසයට ගොදුරු වෙන දේවල් ගන්ධ සුවඳ, දිවට ගොදුරු වෙන දේවල්, ඒ විදිහට විෂය වෙන රූප තියෙනවා. රූප ශබ්ද ගන්ධ රස. රූප ශබ්ද ගන්ධ රස කියන හතර. රූප ශබ්ද ගන්ධ රස කියන දේවල්. මේ හැම ඉන්ද්‍රියකටම චක්කුප්පසාදයට, සෝතප්පසාදයට, ගානප්පසාදයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ගෝචර වෙනවා, විෂය වෙනවා, ලැබෙනවා. ඒ වුණාට ඒ පහෙන්ම චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, ජීවහප්පසාද, කායප්පසාද කියන අතරින් විෂය රූප අතරට ගැනෙන්නේ නැහැ. කායප්පසාදයට ගොදුරු වෙන පොට්ටබ්බ කියන ස්පර්ශය ගොදුරු වෙන්නේ නැහැ. එතන විශේෂයි. භාව රූප දෙක. භාව රූප තියෙනවා දෙකක්. ස්ත්‍රී භාවයේ රූපය, ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. ඉත්ති භාව, පුරුෂ භාව. ඉත්ති භාව, පුරුෂ භාව කියන දෙක. භාව රූප දෙක මොනවද? ස්ත්‍රී භාවය, පුරුෂ භාවය. ස්ත්‍රී භාව රූපය, පුරුෂ භාව රූපය. ශරීරයේ ස්ත්‍රී ස්වභාවය ඇති කරන රූපේ ස්ත්‍රී භාව රූපයයි. ස්ත්‍රී භාවයක් තියෙනවා, පුරුෂ භාවයක් තියෙනවා. ස්ත්‍රියකගේ රූපය ගත්තම ස්ත්‍රියකගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. පුරුෂයෙක්ගේ ස්වභාවය ගත්තම පුරුෂයෙක්ගේ ස්වභාවයක් තියෙන්නේ. මේ රූපවල ස්ත්‍රී ස්වභාවය සහ පුරුෂ ස්වභාවය කියලා මනුස්ස, තිරිසන් හැම කෙනාගේම තියෙනවා. එහෙනම් ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවයේ රූපවල ලක්ෂණ දෙකක්. භාව රූප ස්වභාව දෙක තමයි ඉත්ති භාව, පුරුෂ භාව, ස්ත්‍රී භාවය සහ පුරුෂ භාවය. පුරුෂ ස්වභාවය ඇති කරන රූපය පුරුෂ භාව රූපයයි. මේවා ඉන්ද්‍රිය රූප යනුවෙන්ද හැඳින්වේ. ඉන්ද්‍රිය රූප කියලාත් කියනවා මේවට. ස්ත්‍රී භාව රූපය සහ පුරුෂ භාව රූප මේකට ඉන්ද්‍රිය රූප කියලාත් කියනවා. හදේ වත්තු රූපය. සිත් ඇතිවීමට ස්ථාන වන රූපය හදේ වත්තු රූපයයි. සිත් ඇතිවීමට ස්ථාන වන රූපය හදය වත්තු රූපයයි. හදවත කියන රූපයේ තමයි සිත් ඇති වෙන්නේ. සිත් ඇතිවෙන ස්ථානය මොකක්ද? හදය රූපය. හෘදය වස්තුව කියන එක. හදවතේ තමයි සිත් ඇති වෙන්නේ. ජීවිතේන්ද්‍රිය රූපය. ජීවිතේන්ද්‍රය රූපය. කම්ම චිත්ත ඍතු ආහාර යන හේතු හතරෙන් ශරීරයක රූපය හටගනී. කම්ම චිත්ත ඍතු ආහාර යන හේතු හතරෙන් ශරීරයක රූපය හටගනී. ජීවිතේන්ද්‍රිය රූපය කම්ම චිත්ත ඍතු ආහාර යන හේතු හතරෙන් ශරීරයක රූපය හටගනී. කම්ම චිත්ත ඍතු ආහාර. කම්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන් තමයි හතර හේතු හතරෙන් මේවා හේතු හතරක්. මේ හේතු හතරෙන් තමයි ශරීරයක රූපයක් හටගන්නේ. ශාරීරික රූපයක් හටගන්න, ශරීරයක් හටගන්න කම්ම චිත්ත ඍතු ආහාර කියන රූප හතර අවශ්‍ය වෙනවා. ඒ හතරට කියනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා. මේන් කර්මයන්ගෙන් හටගන්නා රූප කාලයක් පවත්වා ගැනීමට හැකිවන අයුරින් පවතින බලය ශක්තිය මේ ජීවිතේන්ද්‍රිය රූපයයි. මේ විදිහට ඇතිවෙන කම්ම චිත්ත ඍතු ආහාර කර්ම ශක්තියින්, චිත්ත ශක්තියින්, ඒ වගේම ඍතු ශක්තියින්, ඒ කියන්නේ ඒ ඍතුවට අදාළව ඇතිවෙනා වූ ඒ වගේම ආහාර ශරීරයේ පැවැත්ම සඳහා ආහාර අවශ්‍යයි. මේ වගේ යුක්තව තියෙන ශරීරයක්, ඒ ශරීරයේ පවතින ශක්තිය හටගන්නා රූපක
කර්මයෙන් හටගන්නා මේන් කර්මයෙන් හටගන්නා රූප මේ විදිහට ඇතිවෙන රූප කාලයක් පවත්වා ගැනීමට හැකිවන අයුරින් පවතින බලයට කියනවා ශක්තියට කියනවා ජීවිතේන්ද්‍රිය රූපය කියලා. රූපයක් ඇති වෙද්දි ශරීරයක් ඇති වෙද්දි මිනිස්සෙක් ඇති වෙද්දි කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතර එකතු වෙනවා. මේ හතරත් එක්ක තමයි සාමාන්‍ය පණ තියෙන සත්වයක් හටගන්නේ. ඒ හටගත්තට පස්සේ ඒ සත්වයාව ජීවත් කරවීම සඳහා කම්ම චිත්ත ඍතු ආහාර කියන මේ හතරෙන් හැදිච්ච රූපය ශරීරයේ ඒ සත්වයාව ආරක්ෂා කිරීම සඳහා පවත්වාගෙන යාම සඳහා ජීවත් කරවීම සඳහා හේතු වෙන්නේ මේ ජීවිත ඉන්ද්‍රිය රූපය. යම්කිසි කෙනෙක් ජීවත් කරවීම සඳහා සජීවීව පවත්වා ගැනීමට හේතු වෙන රූපය තමයි ජීවිතේන්ද්‍රිය රූපය කියලා කියන්නේ. ජීවිතේන්ද්‍රිය රූපය නැති වුණාම තමයි මෘත දේහයක් බවට පත් වෙන්නේ, මරණයට පත් වෙන්නේ. ආහාර රූපය ඊළඟට අපි බලමු. ආහාර රූපය. ආහාර රූපය ඒ සත්වයන් ගනු ලබන ආහාරවල ශරීරයේ පවත්වා ගැනීමට අවශ්‍ය සාරයක් ඕජාවක් ඇත. අපි ගන්න ආහාරවල ශරීරයේ පවත්වාගෙන යන්න හේතු වෙන ඕජාවක් තියෙනවා. හැම ආහාරයකම අපි පෝෂණ කොටස් කියලා විද්‍යාවේදී ඉගෙන ගන්නේ හැම ආහාරයකම තියෙන ශරීරයේ පවත්වා ගැනීමට අවශ්‍ය සාරය ඕජාව. ශරීරයේ දිගින් දිගට පවතින්නේ මේ ඕජාව නිසායි. අපි ගන්න ඕජාව නිසා තමයි මේ ඕජාවෙන් තමයි ශරීරය පවතින්නේ. එම ඕජාව ආහාර රූපේ නම් වේ. ආහාර රූපේ කියලා කියන්නේ එහෙනම් ඒ අපි ගන්න දේවල් වල ශක්තිය. අපේ ශරීරය තුල අපි ගන්නම ආහාර, ඒ ආහාර වලින් අපි ගන්න ආහාරම නෙවෙයි ශරීරයට අරගන්නේ. අපේ ශරීරයට අරගන්නේ ඒ ආහාරයේ තියෙන පෝෂණ කොටස්. එහෙම නැත්නම් ඕජාව. ඒකට තමයි කිව්වේ ආහාර රූපය කියලා. මෙතෙක් ඉදිරිපත් කළ රූප 18 කර්ම චිත්ත ඍතු ආහාර යන හේතු ප්‍රත්‍ය වලින් උපදී. එහෙන් ඒ රූපවලට නිස්පන්න රූපයයිද කියනු ලැබේ. ස්වභාව රූප යනුද මේවාය. මෙතෙක් වෙලා අපි කතා කරපු 18 ආහාර රූපය 1යි, ජීවිතේන්ද්‍රිය රූපය 2යි, හදේවත්තු රූපය 3යි, ඊට පස්සේ ඉත්තිභාව පුරුෂභාව 5යි, ගෝචර රූප 4යි 9යි, පසාද රූප 5යි 14යි, පඨවි ආපෝ තේජෝ වායෝ 4යි, සතර මහා භූත රූප 4යි. ඔය කියන 18 මෙතනදී විස්තරයක් කියනවා. අපිට ඒක විභාගවලදී ගොඩක් වැදගත් වේවි. ඒ නිසා බලන්න. මෙතෙක් වෙලා අපි කතා කරපු 18 කර්ම චිත්ත ඍතු ආහාර යන හේතු ප්‍රත්‍ය වලින් උපදී. කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ වගේ හට ගන්නවා. ඒ නිසා මේවට කියනවා රූප වලට නිස්පන්න රූප කියලා කියනවා. ස්වභාව රූප කියලාත් කියනවා. මේවට නිස්පන්න රූප කියන්නේ ස්වභාව රූප කියලා කියන්නේ කර්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය වලින් උපදින නිසා. කර්ම චිත්ත ඍතු ආහාර වලින් හට ගන්නා රූප 18ක් තියෙනවා. මේවට කියනවා ස්වභාව රූප කියලාත් නිස්පන්න රූප කියලාත් කියනවා. මේ කියන හේතුන්ගෙන් කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් නිස්පාදනය වෙන්න නිසා හටගන්න නිසා තමයි මේවට නිස්පන්න රූප කියලා කියන්නේ. ඊළඟට විකාර රූප 3යි. ලහුතා රූපවල සැහැල්ලු බව ලහුතා නම් වේ. රූපවල තියෙන ලහුතා රූපවල සැහැල්ලු බවක් තියෙනවා. අපි සිනිඳු ඇඳුමක් ගත්තොත් ඒ ඇඳුමේ තියෙනවා සැහැල්ලු බවක්. ලහුතා, මුදුතා. ඒ ඇඳුමේම මෘදු ගතිය තියෙනවා. කම්මඤ්ඤතා යම් ක්‍රියාවක් කිරීමට රූපවල ඇති යෝග්‍ය බව. කම්මඤ්ඤතා කියලා කියන්නේ මොකක්ද? කම්මඤ්ඤතා කියලා කියන්නේ යම් කිසිවක් කිරීමට රූපවල ඇති යෝග්‍ය බව. යම් කිසි දෙයක් කරන්න සුදුසු බව. කර්මයට සුදුසු බව. යම් කිසි කර්මයක් සිද්ධ කරන්න සුදුසු බව.
යම්කිසි රූපයක යම්කිසි කර්මයක් සිද්ධ කරන්න සුදුසු බවක් තියෙනවා නම් ඒකට තමයි කම්මඤ්ඤතා කියලා කියන්නේ. ඒක කර්මන්නේ නැත්තම් ඒකෙන් ඒ අපි අපේක්ෂා කරන දේ කරන්න බෑ. එහෙනම් ඒ රූපේ අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන දේ තියෙනවා නම් අපි කියමු ලීයක් ගත්තා කියලා. ඒ ලී අරගෙන අපිට හදන්න ඕන දේ හදන්න තරම් සුදුසු මට්ටමක දිරන් නැතිව තිබුණේ නැත්තම් තමයි අපිට හදන්න පුළුවන්කම තියෙන්නේ. දිරලා තිබුණොත් අපි හිතන විදිහට ඒ රූපේ ඒ ලීයෙන් මුකුත් හදන්න බෑ. ඉතින් මේකට තමයි කියන්නේ කම්මඤ්ඤතා කියලා. විඤ්ඤාති රූප දෙකයි. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. බලමු අපි විඤ්ඤාති කියන්නේ මොනවද කියලා. ඔබට මේවා කටපාඩම් කරගන්නට වෙනවා. කීප වතාවක්ම මේ පාඩම් නරඹන්න. එතකොට ඔබට තව ටිකක් ගොඩක් හොඳට මේවා මතක හිටීවි. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. විඤ්ඤාති රූප දෙකයි. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. විඤ්ඤාති යනු හැඟවීමයි. විඤ්ඤාති කියලා කියන්නේ මොකක්ද? හැඟවීම කියන අර්ථය. හැඟවීමට තමයි කියන්නේ විඤ්ඤාති කියලා. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. කයින් යමක් හඟවන විට, කයින් යම් කිසි දෙයක් හඟවන විට ක්‍රියාත්මක වන්නේ කාය විඤ්ඤාති රූපයයි. කයෙන් යම් කිසි දෙයක් හඟවනවා. අපේ කයෙන් යම් කිසි දෙයක් හඟවනවා. ඒකට කියනවා අපි කතාවක් කරනකොට අපේ හැඟීමෙන් එහෙම නැත්නම් අපි නර්තනයක යෙදෙනකොට අපි යම් කිසි භාවයක් ප්‍රකාශ කිරීම සඳහා නාට්‍යයක් පෙන්වනකොට ඒක කාය විඤ්ඤාති. කයෙන් අපි යමක් හඟවනවා. ඒකට කියනවා කාය විඤ්ඤාති කියලා. වචනයෙන් යමක් හඟවන විට ක්‍රියාත්මක වන්නේ වචී විඤ්ඤාතියයි. වචනයෙන් යමක් කියනකොට අපි හිත යම් කිසි කතාවක් කරනවා. එතකොට එහෙම නැත්නම් ගායනයක් කරනවා. ඒකට කියන්නේ මොකක්ද? වචී විඤ්ඤාති කියලා. ලක්ෂණ රූප 4යි. ලක්ෂණ රූප 4. උපචය, පළවෙනි ලක්ෂණ රූපය උපචය. ඊළඟ ලක්ෂණ රූපය සන්තති. ඊළඟ ලක්ෂණ රූපය ජරතා. ඊළඟ ලක්ෂණ රූපය අනිච්චතා. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියන ලක්ෂණ 4. පළමු වරට රූප ඉපදීම උපචයයි. පළවෙනි වතාවට රූපයක් ඉපදීම කියනවා උපචය කියලා. සන්තති කියලා කියන්නේ උපන් රූපේ බිඳී ගිය විට නැවත රූපයක් හටගනී. ඉපදිච්ච රූපය බිඳිලා ගියාට පස්සේ තවත් රූපයක් හටගන්නවා. මෙසේ බිඳී ගිය රූප වෙනුවට නැවත ඉපදීම සන්තතියයි. රූප පරම්පරාවයි. එක රූපයක් බිඳිලා යනවා. ඒ රූපයට තවත් රූප ඇති වෙනවා. ඒකට කියනවා සන්තති රූප කියලා. ජරතා රූප දිරායාම ජරතා නම් වේ. අනිච්චතා රූප විනාශ වී අනිච්චතා නම් වේ. රූප දිරායෑම අනිත්‍යතාවය කියලා කියනවා. රූපවල ලක්ෂණ 4යි. ලක්ෂණ රූප 4යි. උපචය පළමු වරට රූපයක් ඉපදීම, හට ගැනීම, ඇතිවීම. සන්තති කියලා කියන්නේ රූපේ බිඳී ගියාට පස්සේ නැවත රූපයක් හට ගැනීම. රූපයක තියෙන ස්වභාවයේ බිඳුනම තවත් ඒකේ ස්වභාවයක් තියෙනවා. ඒ විදිහට ටික තමයි රූපයේ වෙනස් වීම ගමන් කරන්නේ. එහෙම දිරායාම ජරතා නම් වේ. ටික රූපේ දිරා යන එකට කියනවා ජරතා කියලා. අනිත්‍යතා කියලා කියන්නේ රූප විනාශ වී අනිත්‍යතාවයට පත්වීම. පරිච්ඡේද රූප. පරිච්ඡේද නම් රූප වෙන් කරන ස්වභාවයයි. රූප කලාපයකින් රූප කලාපයක් වෙන් කරන්නේ පරිච්ඡේද රූපේනි. මේට ආකාශ රූපය යන නමද යෙදේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් අපි මෙතන මේ විදිහට අකුරු දෙකක් ලියනවා. අයන්න ආයන්න කියලා ලියනවා. එතකොට මේ අකුරු දෙක අතර අපිට පේනවා අවකාශයක් තියෙනවා. මේ අවකාශයෙන් තමයි මේක වෙන් කරලා තියෙන්නේ. මෙන්න මේකට කියනවා පරිච්ඡේද රූප කියලා. පරිච්ඡේද නම් රූප වෙන් කරන ස්වභාවයයි. රූප කලාපයකින් රූප කලාපයක් වෙන් කරන්නේ පරිච්ඡේද රූපේනි. පරිච්ඡේද රූප වලින් තමයි මේක වෙන් කරන්නේ. ඔබට පේනවා මෙතන
ඉඩක් තියෙනවා අපිට පේන්නේ නැති වුණාට වායුගෝලයත් මේ වගේ. මේක වෙන් කරලා තියෙනවා මේකත් වෙන් කරලා තියෙනවා. මේ රූප වෙන් කරන එකට කියනවා පරිච්ඡේද රූප කියලා. පරිච්ඡේද පොත්වලත් පරිච්ඡේද කියලා තියෙන්නේ එක එක පාඩමෙන් වෙන් කරලා තියෙන නිසා. ඉතින් මේ විදිහට රූප 28ම අපි ඉගෙන ගනිමු. ඊට පස්සේ වේලාව ගත වෙන නිසා අපි වැඩි වෙලාවක් ගන්නට අදහස් කරන්නේ නැහැ. ඉතින් අපි බලමු පළවෙනියටම තියෙන රූප 28න් පළවෙනියටම තියෙන රූප. ඉතින් අපි ඉගෙන ගත්තා කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හේතු පදනම් කරගෙන ඇතිවෙන රූප සමුදායක්. රූප 28 වර්ගීකරණය කරන්නේ නිස්පන්න රූප සහ අනිස්පන්න රූප කියලා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙන් තොරව ඇතිවෙනා වූ සිත් 10ක් තියෙනවා. ඒවට කියනවා අනිස්පන්න රූප කියලා. පළවෙනියට අපි ඉගෙන ගත්තේ නිස්පන්න රූප. නිස්පන්න රූප වලට අයිති වුණා මහා භූත රූප 4. මහා භූත රූප 4 අයිති වුණා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියලා. ඊට පස්සේ පසාද රූප 5ක් අපි ඉගෙන ගත්තා. පසාද රූප 5ක් ඉගෙන ගත්තා. චක්කුප්පසාද, සෝතප්පසාද, ගාහනප්පසාද, ජීවහප්පසාද, කායප්පසාද කියලා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා ගෝචර රූප. ගෝචර රූප කියලා කිව්වේ ගොදුරු වෙන රූප. චක්කුප්පසාද, සෝතප්පසාද, ගාහනප්පසාද, ජීවහප්පසාද කියන මේ ඉන්ද්‍රියන් වලට ගොදුරු වන විෂය වන රූප වලට තමයි අපි කිව්වේ ගෝචර රූප කියලා, විෂය රූප කියලා. විෂය රූප තිබුණා 4ක්. විෂය රූප අපි ඉගෙන ගත්තා 4ක්. විෂය රූප 4ක්. රූප, ශබ්ද, ගන්ධ, රස. පොට්ටබ්බ කියන එක ගෝචර රූපයක් විදිහට ගැනෙන්නේ නැති බව අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ 14 ඉඳලා 18 දක්වා 14 ඉඳලා 18 දක්වා තියෙන්නේ රූප. භාව රූප දෙකයි. ඉත්ති භාව, පුරුෂ භාව, ඉත්ති භාව, පුරුෂ භාව, ඉත්ති භාව රූපය, භාව රූප දෙක. එතකොට ඉත්ති භාව, පුරුෂ භාව, ඉත්ති භාව, පුරුෂ භාව. ඒ රූප දෙකෙන් පස්සේ හදේවත්තු රූප 1යි අපි කතා කළා. හෘදේ වස්තුව සිත් ඇතිවීම සඳහා හේතු වෙන ඉන්ද්‍රිය හැටියට අපි කතා කළා. ජීවිත ඉන්ද්‍රිය යම්කිසි කෙනෙක්ගේ කම්ම, චිත්ත, ඍතු, ආහාර කියන මේ දේවල් වලින් හැදුණු කෙනෙක්ගේ ඒ ජීවිතය ප්‍රාණය ආරක්ෂා කර ගැනීමේ ශක්තියට කියනවා කියලා ජීවිත රූපය කියලා. ආහාර රූපය කියලා කිව්වේ අපි ලබා ගන්නා වූ ආහාරවල ඕජාව ශරීරය තුල පවතිනවා. ඒකට කිව්වා ආහාර රූප කියලා. එහෙම නැත්නම් ආහාර රූප කියන එක වෙනත් බාහිර දෙයක් නම් පණ නැති දෙයකට නම් ඒකට අවශ්‍ය කරන ඕජාවක් තියෙනවා, අවශ්‍ය කරන දෙයක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ආහාර රූප කියලා. නිස්පන්න රූප 18යි නම් රූප 28 අපි දන්නවා රූප 28යි කියලා. රූප 28 තවත් වර්ගීකරණයක් වෙන්නට ඕන. නිස්පන්න කියලා තිබුණා නම් අනිස්පන්න කියලා තවත් විශේෂයක් තියෙන්න ඕන. අනිස්පන්න රූප තියෙනවා 10ක්. ආකාශ රූප 1යි, විඤ්ඤාති රූප 2යි. කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. ආකාශ රූප 1යි, විඤ්ඤාති රූප 2යි. ආකාශ රූප 1යි, විඤ්ඤාති රූප 2යි, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති. විකාර රූප 3යි, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා. ලක්ෂණ රූප 4යි, උපචේ සන්තති, ජරතා, අනිච්චතා කියලා. ඉතින් අපි ඒ කතා කළේ 9 ශ්‍රේණී අභිධර්ම පාඩම. පළවෙනි අභිධර්ම පාඩම ඉතාමත් දිග පාඩමක්. එකම පාඩමකින් සියලුම රූප කොටස් සාකච්ඡා කරලා තියෙනවා. දහම් පාසල් විභාගවලට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක්ට මේ පාඩම ගොඩක් වැදගත් වෙන ඉතාමත් කෙටියෙන් පැහැදිලිව උගන්වලා තියෙන පාඩමක් විදිහට
අපිට සඳහන් කරන්නට පුළුවන්. හරිම වැදගත් වෙන පාඩමක් හැම දිනාටම. ඉතින් කවුරු හරි අභිධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් හිටියොත්, රූප පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක් හිටියොත්, එයායවත් මේ පාඩම් අධ්‍යයනයට යොමු කරවන්න. ඔබේ දහම් දැනුම වර්ධනය කරගන්නට, අභිධර්මයේ පිළිබඳව අවබෝධය වැඩි කරගන්නට මේක ගොඩක් හේතුවක් වේවි. නැවත නැවත නරඹන්නට කියලාත් ඔබට සිහිපත් කර සිටිනවා. ක්‍රියාකාරකම් විදිහට තියෙන කොටස්. අයිස් කැටයක පටවි ධාතුව බහුලව ඇත. එය දිය වූ පසු බහුලව ඇත්තේ කුමන ධාතුවද? අයිස් කැටයක පටවි ධාතුව අයිස් වෙලා තියෙද්දි ඒක දිය වුණාම ආපෝ ධාතුව තමයි තියෙන්නේ. උණු වතුරෙහි තේජෝ ධාතුව බහුලව ඇත. සිසිල් ජලයෙහි බහුලව ඇත්තේ කුමන ධාතුවද? උණු වතුරෙහි තේජෝ ධාතුව බහුලව ඇත. සිසිල් ජලයෙහි බහුලව ඇත්තේ කුමන ධාතුවද? උණු වතුරේ තියෙන්නේ තේජෝ ධාතුව. සිසිල් ජලයෙහි බහුලව තියෙන්නේ ඒත් තේජෝ ධාතුව. උණු වතුරේ තේජෝ ධාතුව බහුලව තියෙනවා. සිසිල් ජලයේ බහුලව එතකොට තියෙනවා ඒත් තේජෝ ධාතුව. උණුසුමයි සිසිලයි දෙකම තමයි තේජෝ කියන්නේ කියලා අපි ඉගෙන ගත්තා. ලීයකට තට්ටු කළ විට ශබ්දයක් ඇතිවේ. එම ලීයෙහි බහුලව ඇති ධාතුව කුමක්ද? ලීයක තියෙන ධාතුව පඨවි ධාතුව. එයින් හටගත් ශබ්දය අයත් වන්නේ මහා භූත රූප, උපාදාය රූප, පසාද රූප, ගෝචර රූප යන මේවායින් කුමන කොටස් දෙකටද? මහා භූත රූප, උපාදාය රූප, පසාද රූප, ගෝචර රූප. ගෝචර රූප එයින් හටගත් ශබ්දය ලීකට ගැහුවම ඒකින් ඇතිවෙච්ච ශබ්දය ඇති වෙන්නේ මොන කොටසටද කියලා අහන්නේ. ඉතින් එහෙනම් ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්නට කියලා කියනවා ඔබට නැවත වතාවක් හොඳින් අධ්‍යයනය කරලා. භූතම්පසාද විසයා භාවෝ හදය මිච්ඡති. අපිට මේ රූප කලාප මතක තබා ගන්නට පුහුණු වෙන්නට ගාතාවක් දීලා තියෙනවා අභිධර්මාර්ථ සංග්‍රහයේ. භූතම්පසාද විසයා භාවෝ හදය මිච්ඡවි ජීවිතාහාර රූපේති අට්ඨාරස විධං තතහා පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛනානිච අනිප්පන්නා දස චේති අට්ඨවිස විධං භවේ. භූතම්පසාද විසයා භාවෝ හදය මිච්ඡවි ජීවිතාහාර රූපේති අට්ඨාරස විධං තතහා පරිච්ඡේදෝච විඤ්ඤාති විකාරෝ ලක්ඛනානිච අනිප්පන්නා දසච්චේති අට්ඨවිස විධං භවේ කියලා දැක්වෙනවා. ඔබට පුළුවන් අනිප්පන්නා දසචේති අට්ඨවිස විධං භවේ. අනිස්පන්නා කියලා තමයි පොතේ තියෙන්නේ. අනිස්පන්නා දසචේති අට්ඨවිස විධං භවේ. ඒ විදිහට මේක මතක තියාගන්නටත් පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි ඊට වඩා මේ සාකච්ඡාව දීර්ඝ කරන්නට අදහස් කරන්නේ නැහැ. දීර්ඝ පාඩමක් වුණා අභිධර්මය 9 ශ්‍රේණිය. ඊළඟ පාඩම ඉතාමත් පුංචි ලස්සන පාඩමක්. අනිවාර්යයෙන්ම අපි නැරඹිය යුතු ඉගෙනගත යුතු පාඩමක්. නිර්වාණය ගැන උගන්වන්නේ. ඒ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තු වෙන්නේ. ඒ පාඩම සාකච්ඡා කිරීමට අපි එකතු වෙමු. එතෙක් ඔබට අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.